සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මත බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා බිඳී යන ආකාරය ඒ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ බුද්ධ අධිෂ්ඨානය මත ලෝකයේ පවතින ආකාරයත් ධාතු පරිනිර්වාණයත් ගැන අද අපි මේ ධර්ම දේශනාවේදී කරුණු ටිකක් සාකච්ඡා කරනවා. පිංගතුනි, හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා විසිරී බිඳී දෙව් මිනිසුන්ගේ වන්දනාමාන ලබමින් බොහෝ කාලයක් පැවතිලා චෛත්‍ය ගණනාවක් ලෝකෙ ඉදි වෙලා ධාතු පරිනිර්වාණය ඒ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙලා සිදුවෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්න පෙර කරන යම් අධිෂ්ඨානයක් ඇද්ද? ඒ බුද්ධ අධිෂ්ඨානය මතයි සර්වඥ ධාතුන් වහන්සේලා විසිරීම හෝ එකට කැටිව පැවතීම සිදුවන්නේ. මේ මහා බද්දකල්පයේ අපි දන්නවා කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම නමින් බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ වෙනකොට ලෝකේ පහළ වුණා. මේ මහා බද්දකල්පයේ පහළ වෙච්ච පළවෙනිම බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා පිරිනිවන් පාන වෙලාවේ සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨානයක් කළේ නැහැ. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් උන්වහන්සේගේ ශ්‍රී දේහයත් ආදාහනය කරේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන පරිදිමයි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයත් සිනිඳු කපපුළුම් පටල 500කින් සිනිඳු සලු 500කින් ඔතලා රන් දෙනක බහා සඳුන් චිතකයක් තුළ තැන්පත් කරලා ආදාහනය කිරීම සිදු කරා. නමුත් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව රන් දෙන විවර කරද්දී ඒ සිනිඳු සලු අතර පළවෙනියට ඔතපු සිනිඳු සලුවත් 500 වෙනියට ඔතන සිනිඳු සලුවත් දැවිලා පිලිස්සෙන්නේ නැතුව ඒ සලු දෙක අතරේ තමයි සර්වඥ ධාතුන් වහන්සේලා පිහිටන්නේ. පිංගුතුනි, හරීම පුදුමයි මේ විස්තර ගැන ධර්මයේ සඳහන් වෙන ආකාරය. අලුවත් දැලිවත් වෙන කිසිම දෙයක්වත් නැතුව ඒ සලු දෙක අතරේ ශ්‍රී දේහයේ ආදාහනයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා පමණයි රන් දිනේ ඉතුරු වෙන්නේ ආදාහනයෙන් පස්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ ශ්‍රී දේහයේ ආදාහනය කරලා අවසන් වෙලා රන් දින විවර කරලා බලද්දී සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ල අස්ති ධාතු සියල්ල එකට කැටි වෙලා එකට රන් කුට්ටියක් වගේ රන් කැටියක් වගේ එකට කැටිව පැවතුණා. ඒ නිසා එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එකම චෛත්‍යයයි මේ ලෝකෙ ඉදි කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කරලා එකම චෛත්‍යයක් ලෝකෙ ඉදි කරලා දෙව් මිනිසුන් වන්දනාමාන කරා. නමුත් කෝණාගමන බුදුරජාණන් වහන්සේ මේ මහා බද්දකල්පයේ පහළ වෙච්ච දෙවනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර අධිෂ්ඨානයක් කරා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා කියලා. අන්නේ අධිෂ්ඨානයේ මත උන්වහන්සේගේ ශ්‍රී දේහයේ ආදාහනයෙන් පසුව රන් දෙන විවර කරලා බලද්දී ඒ බුද්ධ අධිෂ්ඨානයේ මත උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බිඳිලා විසිරිලා පැවතුණා. ඒ නිසා ඒ විසිරුණු ධාතුන් වහන්සේලා බොහෝ පිරිස් බෙදා හදාගෙන තම තමන්ගේ ප්‍රදේශවල
චෛත්‍ය හදලා වන්දනාමාන කරන්නට යෙදුණා. හැබැයි මේ මහා බඩ කල්පයේ තුන්වෙනුව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨානයක් කරලා නෑ. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ල එක කැටියට රන් කැටියක්සේ පැවතිච්ච නිසා එකම චෛත්‍යයයි උන්වහන්සේගේ ධාතු තැන්පත් කරලා ලෝක ඉදි කරන්න පුළුවන්කම ලැබුණ. නමුත් පින්වතුනි ඔබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා උන්වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට පෙර ලෝකයේ දිහා විමසලා බැලුවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට මේ මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු 120ක් වගේ අඩුම ආයුෂක් පැවතිච්ච කාලයක් ලෝකේ. තව අනාගතයේ බොහෝ පිරිසක් උපදිනවා මේ ලෝකයේ සද්ධාවන්ත අය, පින් ඇති අය. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා ගැන හිත පහදවාගෙන වැඳුම් පිදුම් කරලා අප්‍රමාණ පින් දහම් රැස් කරගෙන තමන්ගේ ජීවිතයේ සුගතිකාමී කරගන්නත්, ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට පින් දහම් රැස් කරගන්නත් මේ පිරිසට උපකාර වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ අනාගතයේ දෙස බලලා උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී දා අධිෂ්ඨානයක් කළා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ශාරීරික ධාතුන් වහන්සේලා මේ ආකාරයට විසිරේවා කියලා අධිෂ්ඨානයක් කළා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ අධිෂ්ඨානය මතයි සර්වඥ ධාතුන් වහන්සේලා එදා බිඳිලා විසිරිලා ගියේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු ආකාරය ගැන දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය, ඒ වගේම පරිනිබ්බාන සූත්‍ර අට කතාව, ධාතු විභංගේ ධාතු කතා, මේ වගේ කතා ගණනාවක ධාතුන් වහන්සේලා ගැන විස්තර ඇතුළත් මේ ග්‍රන්ථ කීපයකම තාම විස්තර ඇතුව සඳහන් වෙලා තියෙනවා. මේ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව දැන් කොහොමද කටයුතු කරන්න කියලා එදා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරයි උන්වහන්සේගේ විමසන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, ඒකට ඔබ කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ ගැන පැහැදිච්ච රාජ මහාමාත්‍යවරු ඉන්නවා. අන්නේ අය සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිනිඳු කපුපුළුම් පටල 500කින්, සිනිඳු සලු 500කින් ඔතලා රන් දෙනක බහා සඳුන් චිතකයක් තුළ තැන්පත් කරලා ආදාහනය කිරීම සිදු කරනවා. අන්නේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කටයුතු සූදානම් කරේ. දවස් 7ක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිරිනිවන් පෑමෙන් පසුව මහජන ප්‍රදර්ශනයේ පිණිස තැබුවා. පින්වතුනි, සාමාන්‍යයෙන් අපි දකිනවා, අපි දන්න දේ තමයි කෙනෙක් මරණයට පත් වෙලා දවස් 2-3 යනකොට මේ ශරීරයේ ඉදිමිලා නිල් වෙලා කුණු වෙන්න පටන් ගන්නවා, සැරව ගලනවා, ඕජස් වැగిරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් යනතෙක් උන්වහන්සේගේ අධිෂ්ඨානය මත ඒ ශ්‍රී දේහයේ කුණුවීමක්, දුගඳ හැමීමක් කිසිම දෙයක් සිදු වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාළ ආකාරයටම දින 7ක් යනතෙක් කිසිම වෙනසක්, වෙනස් වීමක් නැතුව ඒ ශ්‍රී දේහය මහ ජනතාවට දැක ගන්න, වැඳුම් පිදුම් කරන්න අවස්ථාව ලැබුණා. දින 7කට පසුව තමයි ඒ ශ්‍රී දේහය මුලින්ම අලුතින්ම සකස් කරගත්ත සිනිඳු සලුවකින් එතුවා එක්වරක්. ඊට උඩින් අලුතින් පොලාගත් සිනිඳු කපුපුළුම් පටලයක් එතුවා. ආයමත් සිනිඳු සලුවක්, කපුපුළුම් පටලයක්. මේ විදිහට සිනිඳු සලුවලින් 500 වතාවකුත්, කපුපුළුම් පටලවලින් 500 වතාවකුත් ශ්‍රී දේහය ඔතලා රන් දෙනක් තුළ මේ ශ්‍රී දේහය තැන්පත් කරා. මේ රන් දෙනේ සිදුරු කීපයක් තැන් තැන්වල පිහිටලා තියෙනවා. මේ රන් දෙන පිටින්මයි සඳුන් චිතකයක් තුළ තැන්පත් කරලා මේ සඳුන් චිතකයට තමයි ගිනි අවුලවන්නේ. දැන් අපි සාමාන්‍ය ලෝකේ අපි දකිනවා, එක්ක ස්වාමින් වහන්සේ නමක් අපවත් වුණාම හරි සාමාන්‍යයෙන් දේහයක්, ශරීරයක් ආදාහනය කරනකොට ඒ ශරීරයේ තැන්පත් කරලා තියෙන මිනි පෙට්ටියත් එක්කම පිලිසිලා යනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තැම්පත් කරන ඒ රන් දෙන පිළිස්සෙන්නේ නෑ. ඒ රන් දෙන සඳුන් චිතකයක් තුළ තැම්පත් කරලා සඳුන් චිතකයට ගිනි අවුලෝනකොට ඒ චිතකයේ ගිනි දැල් අර රන්දිනේ සිදුරු ඇතුළෙන් ගිහිල්ලා ඒ ශ්‍රී දේහේ ඔතලා තියෙන කපුපුළුම් පටල සිනිදු සලු ගින්නෙන් පිලිස්සෙනකොට ඒ ගිනි දැල් තුළින් තමයි ශ්‍රී දේහයේ සම්මස් නහර පිලිස්සිලා ඒ දේහේ ආදාහනය වීම සිදුවෙන්. ඔන්න ඔය ආකාරයටයි එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහනය කරන්න කටයුතු සූදානම් කරේ. එදා මල්ල රජදරුව 4 දෙනෙක් යොදාගත්තා. මේ අය ඉතාමත් පිරිසිදු ආකාරයට සුදු වස්ත්‍රවලින් සැරසිලා ජටාවල් බැඳලා සඳුන් වතුර ගල්වගෙන පිරිසිදු භාවයට පත්වෙලා 4 දෙනෙක් 4 පැත්තෙන් ඉඳගෙන ශ්‍රී දේහයට ගිනි දල්වන්න සූදානම් වුණා. නමුත් ගිනිදැල් ඒ ගිනි දල්වන් හදනවල් සමගම නිවී ගියා. ඊළඟට මල්ල රජදරුවන් 8 දෙනෙක් යොදාගෙන මේ දේහයට ගිනි දල්වන්න සූදානම් වෙනකොට චිතකයට ඒත් නිවී ගියා. 16 දෙනෙක් යොදාගෙන උත්සාහ කරා. ඒ වතාවෙත් නිවී ගියා. අවසානයේ මල් රජදරුවන්ට කල්පනා වුණා මොකක් හෝ මෙතන යම් කිසි දෙයක් තිබිය යුතුයි. එතන හිටියා දිවස්ලාභීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තැම්පත් මේ චිතකයට ගිනි අවුලවන්න බැරි? උන්වහන්සේ දිවසින් බැලුවා මොකක්ද මේකට හේතුව? රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක්. මොකද්ද දෙවියන්ගේ අදහස? දෙවියන්ගේ අදහස තමයි කිව්වා ඈත තියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේට දැනගන්න ලැබිලා තියෙන්නේ පසුවයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඒ වෙනකොට උන්වහන්සේ පිප්පලී ගුහාවේ රජගහනුවර වැඩ සිටියේ. තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈත තියා වැඩම කරනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ආදාහනය කරන්න කලින් මට උන්වහන්සේගේ සිරිපතුල් යුගල නලල තියලා වැඳගන්න වන්දනා කරගන්න ලැබෙනවා නම් කොයි තරම් දෙයක්ද? අන්න එවැනි සිතුවිල්ලකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල වන්දනා කරගන්න තෙක් මේ චිතකයට ගිනි නොදැල්වේවා කියලා දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ සියලු දෙනාම බලාගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වැඩම කරાવી කියලා. ඈතින් උන්වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා සිවුර ඒකාංශ කරගෙන චිතකයේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැම්පත් ඒ සඳුන් දරවලින් සකස් කරපු චිතකයේ වටා 3 වතාවක් බුදුගුණ කියමින් දකුණු ඇලයෙන් වන්දනා කරන්නට යෙදුණා. වන්දනා කරලා සම්බුදු සිරිපතුල් පිහිටි චිතකයේ ඒ තැන උන්වහන්සේ දන තියාගෙන වන්දනා කරලා චිතකයට නලල තියලා අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිනිඳු කපපුළුම් පටල 500කින් සිනිඳු සලු 500කින් ඔතලා රන් දෙනක් තුල බහා මේ චිතකයේ තැම්පත් කරලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල සඳුන් චිතකයෙන් එළියට පැමිණිලා රන් දෙනත් ඒ කපපුළුම් පටල සිනිඳු සලු විවර කරගෙන එළියට පැමිණිලා මගේ නලල මත පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. හරීම පුදුමයි. ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානයත් සමග බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලල මත පිහිටියා චිතකයෙන් එළියට පැමිණිලා. ඒ වෙලාවේ සියලු දෙනාටම හරිම පුදුම සහගත සිදුවීමක් වුණා. හැම දෙනාම බොහෝම සද්ධාවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙස වන්දනා කරන්නට යෙදුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුගල නලල මත තබාගෙන වන්දනා කරලා උන්වහන්සේ නලල ඉවතට ගන්නවත් සමගම කිසිම සෙලවීමක් නැතුව චිතකයේ තුල පෙර තිබූ පරිදිම සිනිඳු සලු කපපුළුම් පටල රන් දෙන ඒ ආකාරයෙන්ම පිහිටලා ඒ ශ්‍රී දේහේ සිරිපතුල් පිහිටපු ආකාරයටම සකස් වෙනවත් සමගම චිතකයට ගිනි ඇවිලෙන්න පටන් ගත්තා. පින්වතුනි එතන හිටපු කිසිම කෙනෙක්
මල්ල රජදරුවන්වත් වෙන කිසිම කෙනෙක්වත් චිතකයට ගිනි දැල්ුවේ නෑ. ධර්මයේ සඳහන් වෙන්නේ දේවානු භාවයෙන් ගිනි ඇවිලුනා කියලා. මේ විදිහට මේ සඳුන් දර ගින්නෙන් වෙලිලා යනකොට ඒ ගිනි දැල්වලින් අර රන්දිනේ තිබිච්ච සිනිඳු කපුපුළුම් පටල සිනිඳු සලු පිලිස්සිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සම්මස් නහර ආදී මේ කොටස් ආදාහනය වීම සිදු වුණා. මේ විදිහට ශ්‍රී දේහය ආදාහනය වෙලා අවසන් වෙනකොට හරීම පුදුම සහගත විදිහට වලාහක දේවතාවරු එතනට පමණක් වැසි ඇද හැලෙන්නට සැලැස්වා. චිතගේ ගිනිදැල් නිවී යන ආකාරයට වැසි ඇද හැලෙනවත් සමගම අවට සල්ගස්වල අතු චිතකේ දෙසට නැමිලා පොළොවෙන් උරාගත්ත ජලධාරාවන් ඒ සල්ගස්වල අතුවලින් චිතකයට විහිදුනා. ඒ විතරක් නෙමේ මල්ල රජදරුවන් නොයෙක් සුවඳ පැන්වර්ග සකස් කරලා මේ චිතකයට ඉහින්නට සකස් කරා. එතකොට මේ කරුණු මත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ අර ගිනිදැල් නිවිලා ඒ ආදාහනය වීමෙන් පසුව ගින්න නිවී යනවත් සමගම බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඉල්ලගෙන මේ කුසිනාරා නගරේ වටා පැමිණිලා හිටිය. ඒ අතර ප්‍රධානත්වය ගත්තේ අජාසත්ත රජතුමා. අජාසත්ත රජතුමා කියන්නේ පෘතජ්ජන කෙනෙක් හැටියට හිටියත් බොහෝම සද්ධාවන්ත කෙනෙක්. අජාසත්ත රජතුමා පාපමිට්‍ර සේවනය නිසා ආනන්තරි අකුසලයක් කරගත්ත කෙනෙක්. පස්සෙ බුදුරජාණන් වහන්සේ මුණගැහිලා තමන්ගෙන් වෙච්ච අකුසලි ඒ ප්‍රමාදය නිසා මානසිකව ඇතිවෙච්ච පීඩාව නිසා නිතර බුදුරජාණන් වහන්සේව දකින්න වැඩම කරා. පැමිණිලා බුදුරජාණන් වහන්සේව දකින්න පැමිණිලා නිතර ධර්ම සාකච්ඡාවල ධර්ම සංවාදවල යෙදුණා. එක අවස්ථාවක් ගැන සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා තමන්ට තියෙන මේ ධර්ම ගැටලු ධර්මී ගැන ගැඹුරු සංවාදයක් සාකච්ඡාවක යෙදෙනවා. මේ සාකච්ඡාව අවසන් වෙනකොට රජතුමා බුදුරජාණන් වහන්සේට සිහිපත් කන ස්වාමීනී භාගතුන් වහස මට රාජකාරි වගේයක් පැවරිලා තියෙනවා. මන් දැන් යා යුතුයි. වන්දනා කරලා නැකිටලා යද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පෙන්වනවා ආනන්දය. මේ අජාසත්ත රජතුමා පාපමිට්‍ර සේවනය නිසා ආනන්තරි අකුසලයක් නොකරා නම් මෙතනින් නැකිටින්නේ සෝවාන් ඵලයට පත්වෙලා කියලා. පිංගතුනි ධර්මය අවබෝධ කරන්න තිබ්බ පින ඒ කුසලය අර ආනන්තරි අකුසලයත් එක්ක වැහිලා ගියා. නමුත් අජාසත්ත රජතුමා පෘතජ්ජන කෙනෙක් හැටියට හිටියත් පුදුමාකාර සද්ධාවකින් බුදුරජාණන් වහන්සේ ගැන පුදුම සද්ධාවකින් කටයුතු කරා. ඒ නිසාම රාජකීය වෛද්‍යවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණිවිඩේ පවා අජාසත්ත රජතුමාට දැනුම් දෙන්න සිදුවනේ බේත් ඔරු කීපයක බස්සලා. එතකොට මේ විදියට තමයි අජාසත්ත රජතුමාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාප පණවිඩේ දැනුම් දුන්නේ. අන්තිමට රජතුමා කීප වතාවක්ම සිහිසුන් වුණා. වේළුවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැන නලල තියාගෙන පොළොව වැතිරිලා හඬා වැළපෙන්න පටන් ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේ මට මෙන්න මෙතනදි මේ විදිහේ ධර්මයක් දේශනා කරා. මෙතනදි මේ විදිහේ දහම් පාඨයක් මට දේශනා කරා නේද? මේ විදිහට හඬලා දුක් වෙලා වැළපිලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. දැන් මං ඇඬුව වැළපුණා කියලා බුදුරජාණන් වහන්සේව මට ලැබෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම අයිති වෙන්න ඕනේ මටයි. මම ඒ ශාරීරික ධාතුන් වහන්සේලා ඉල්ලගෙන මගේ නගරයට මගේ රාජ්‍යයට මේ රජගහනුවරට පැමිණිලා මේ නගරේ වටා චෛත්‍ය ඉදි කරලා ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් අප්‍රමාණ පුද පූජාවන් පවත්වනවා. ධාතුන් වහන්සේලා දුන්නේ නැත්නම් මං යුද්ධයක් කරලා හරි ලබා ගන්න. තමන්ගේ සේනාවත් සංවිධානය කරගෙන කුසිනාරාව කරා පිටත් වෙලා ගියා. ගිහින් නගරයට ආසන්නයේ කඳවුරක් ලාගෙන පණවිඩකරුවන් ඇරියා සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම මට ලබා දෙන්න කියලා. මේ විදියට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචියට විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවනුත් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන පැමිණියා. ඒ වගේම කිඹුල්වත් නුවර ශාක්‍ය වංශිකයන් කල්පනා කරා බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක්, අපේ ලේ ඥාතියෙක්, අපේ වංශික කෙනෙක්. ඒ නිසා
ධාතුන් වහන්සේලාගෙන් භාගයක් මයිතිවෙන්න ඕන ශාක්‍ය වංසිකයන්ට. ශාක්‍ය වංසිකයොත් සේනාවරගෙන පිටත් වෙලා කුසිනාරාව නගරයේ අවට කඳවුරුලාගෙන පණවිඩකරුවන් ඇරියා. ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම තමන්ට අවශ්‍යයි කියලා. පිංගුතුනි ඔය විදිහට අල්ලකප්ප කියන නුවර බුලී කියන රජදරුවන්, රාමගාම නගරයේ කෝලිය රජදරුවන්, වේතදීප නගරයේ හිටපු බ්‍රාහ්මණ පිරිස, පාවානුවර මල්ල රජදරුවන්, එතකොට මේ වගේ නොයෙක් රාජකීය පිරිස ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා හැමෝම ඉල්ලන්න පටන්ගත්ති භාගයක්. නමුත් කිසිම විදිහකින් ධාතුන් වහන්සේලා දෙන්න මල්ල රජදරුවන් කැමති වුණේ නෑ. ඔවුන් කියන්න පටන්ගත්තා නුඹලාගේ රාජ්‍යවල පහළ වෙන රන්රිදී මුතුමැණික් අපිට දෙනවද? නෑ. ඒ නිසා අපේ රාජ්‍යයේ අපේ නගරයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අයිති අපිටයි. එක ධාතුන් වහන්සේ නමක්වත් දෙන්නේ නෑ. මේ විදිහට කුසිනාරාවේ මල්ල රජදරුවන් කියන්න පටන් ගනිද්දී අනිත් පිරිස දුන්නේ නැත්නම් යුද්ධ කරනවා කියලා යුද ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ වෙලාවේ ද්‍රෝණ බමුණ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික කෙනෙක්. උන්වහන්සේ ඉවසීම ගැන ලෝකයට දේශනා කරපු කෙනෙක්, මෛත්‍රිය කරුණාව ගැනයි ලෝකයට දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා ගැනීම පිණිස යම් හේතුවකින් මේ රජදරුවන් අතර යුද්ධයක් ඇති වුණොත් ඒක බුදුරජාණන් වහන්සේටත් වෙන අගෞරවයක්. ඒ නිසා මේ සියලු දෙනාම සමගි කරන්නට ඕන කියලා ද්‍රෝණ බමුණ මැදිහත් වුණා. පින්වතුනි ද්‍රෝණ බමුණ කියලා කියන්නේ මේ රජදරුවන්ට රාජකීය ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරයෙක්. මේ හැමෝටම ඇසෙන පරිදි ද්‍රෝණ ගර්ජනාවක් කරා. බොහෝ හඬ නගා හැමෝටම ඇහෙන්න ගර්ජනාවක් කරනකොට ඒ හඬ ඇහුණා අර රජදරුවන්ට. ඒ හඬ ඇහෙනකොටම මේ අපේ ගුරුවරයාගේ හඬ නේද කියලා මේ රජදරුවන්ට මේ ද්‍රෝණ බමුණගේ හඬත් එක්ක යම් කිසි දමනය වීමක් සිදු වුණා. අන්තිමට ද්‍රෝණ බමුණට පුළුවන් වුණා මේ සියලු දෙනා සමගි කරලා ධාතුන් වහන්සේලා සමසේ බෙදා දෙන්න හැමෝම එකඟ කරගන්න. මේ සියලු දෙනාගේම එකඟතාවය මත සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දෙන්න කටයුතු තීරණය කරගත්. පිංගතුනී රන් දෙන විවර කරන්න එදා ඒ දේහේ ආදාහනයෙන් පසුව ඒ රන් දෙන ඇතෙක් පිට තැන්පත් කරලා පෙරහැරකින් අරගෙන පැමිණිලා මණ්ඩපයක් තුළ තැන්පත් කරා. මේ මණ්ඩපය මතදි තමයි ඒ රජදරුවන් ඒ පිරිසත් සමග සිටිද්දි සමසේ සර්වඥ ධාතුන් වහන්සේලා බෙදාදීමේ අදහසින් සියලු දෙනාම ඉදිරියේ රන් දෙන විවර කරන්නට යෙදුණා. හරීම පුදුමයි, හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තුළ පළවෙනි වතාවට ඔතපු ඒ සුදු සලුව, සිනිඳු සලුව පිලිස්සෙන්නේ නැතුව ඒ ආකාරයෙන්ම පැවතිනවා. 500 වෙනියට ඔතපු සිනිඳු සුදු සලුවත් ඒ ආකාරයෙන්ම පැවතිලා අනෙක් සලු සියල්ලත් කපුපුළුම් පටලත් පිරිස්සිලා ගිහින් ශ්‍රී දේහේ සම්මස් නහරමේ සියල්ල ආදාහනය වෙලා අලුවත් දැලිවත් කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ සලු දෙක අතරේ සර්වඥ ධාතුන් වහන්සේලා පමණයි ඉතිරි වෙලා තිබුණේ. බුද්ධ අධිෂ්ඨානය මත බිඳී විසිරී ගිය ධාතුන් වහන්සේලා වෙන වෙනම තැන්පත් වෙලා තිබුණා. මේ අතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය මත සර්වඥ ධාතුන් වහන්සේලා බිඳී ගිය ආකාරයේ මෙන්න මේ ආකාරයටයි බෙදිලා ගිහින් තිබුණේ. විශාලම සර්වඥ ධාතුන් වහන්සේලා හැටියට නොබිඳී නොවිසිරී ඒ ආකාරයෙන්ම පැවතුනා ධාතුන් වහන්සේලා 7 නමක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ හිස් කබලේ ඉදිරිපස කොටස ඒ ආකාරයෙන්ම පැවතුනා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ වම් අකුධාතුන් වහන්සේ, දකුණු අකුධාතුන් වහන්සේ. ඒ කියන්නේ බෙල්ලේ සිට වම් අත දක්වා තිබෙන වම් උරහිස් ඇටය, බෙල්ලේ සිට දකුණු අත දක්වා තිබෙන දකුණු උරහිස් ඇටය. මේ අකුධාතුන් වහන්සේලා දෙනමත් ඒ ආකාරයෙන්ම රන් දෙන තුල පැවතුණා. දන්ත ධාතුන් වහන්සේලා 4 නමක්. සතර දළදා වහන්සේලා ඒ ආකාරයෙන්ම නොබිඳී නොවිසිරී පැවතුණා. නමුත් රන් දෙන විවර කරනකොට සතර දළදාවන්ගෙන් වම් යටි දළදා වහන්සේ රන් දෙන තුල තිබුණේ නැහැ. ඒකට හේතුව එදා රන් දෙනට
ගිනි දැල් වෙනකොට මේ චිතකයට ගිනි දල්වපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වෙච්ච කේම කියන මහරහතන් වහන්සේ උන්වහන්සේ බොහෝම 이르දි බල සම්පන්නයි. උන්වහන්සේ සියුම් ශරීරයක් මවාගෙන මේ චිතකයේ ඇතුළට ගිනි දැල් අතරින් ගිහින් ඒ ශ්‍රී දේහේ වාම යටි දළදා වහන්සේ 이르දීන් අතට අරගෙන ඇවිදින් තමන්ගේ පිරිස් ශිෂ්‍ය ගෝල පිරිසත් එක්ක ගිහිල්ලා කලිඟු රටේ ඒ රජතුමාට පැවරුවා මේ බුදුරජාණන් වහන්සේගේ යටිවම් දළදා වහන්සේ. සර්වඥ ධාතුන් වහන්සේ නමක් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ වැඳුම් පිදුම් කරගෙන පුද පූජා පවත්තන්. පිංගතුනි අන්නේ දළදා වහන්සේ තමයි අද මේ වෙනකොට ලංකාදීපයට එදා දන්ත කුමරු හේම මාලාව අරගෙන පැමිණිලා මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ වැඩ සිටිමින් මේ ලංකාවාසීන්ගේ පමණක් නොවී ලෝකවාසී හැම දෙනෙක්ගෙම අප්‍රමාණ පුද පූජාවන් ලබමින් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ අද අපි වැඳුම් පිදුම් කරන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ. එදා කේම මහරහතන් වහන්සේ චිතකයට ගිනි ඇවිලෙනකොට 이르දියෙන් චිතකය ඇතුළට ගිහින් තමන්ගේ අතට ගත්ත වම් යටි දළදා වහන්සේ. නමුත් රන් දෙන විවර කරනකොට අනිත් සතර දළදා අතර අනිකුත් දකුණු දළදා වහන්සේලා දෙනමත් වම් උඩු දළදා වහන්සේත් පැවතුණා. අනෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ඊතා කුඩා කොටස් යටතේ බිඳිලා විසිරිලා ගිහින් තිබුණා. ඒ අතර ඒ ධාතුන් වහන්සේලා බිඳී ගිය ආකාර, ඒ බිඳිලා පැවතිච්ච ප්‍රමාණ, ඒ වගේම ඒ ධාතුන් වහන්සේලාගේ වර්ණ හැඩේ පවා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා බෙදන්න සූදානම් වෙච්ච වෙලාවේ එදා එතන හිටපු රාජකීය පිරිස මේ ධාතුන් වහන්සේලා තැන්පත් රන් දෙන විවර කරනවත් සමගම හඬා වැළපෙන්නට පටන් ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය කොයි තරම් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අලංකාරවත් වෙච්ච ලස්සන ශ්‍රී දේහයක්ද බුදුරජාණන් වහන්සේ සතුව පැවතුනේ. ඒ ශ්‍රී දේහයේ සම්මස්නහර පිලිසිලා අද අපේ ඇස් දෙකෙන් දකින්න ලැබෙන්නේ මේ ධාතුන් වහන්සේලා පමණයි නොවේද කියලා මේ රජදරුවන් හඬා වැළපෙන්න පටන් ගන්නකොට ඩ්‍රෝන බමුණට සිතුවිල්ලක් ඇති වුණා. මම මේ සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ල සමසේ බෙදලා දුන්නොත් මට වන්දනාමාන කරන්න එක ධාතුන් වහන්සේ නමක්වත් නැති වෙනවා. මේ හැම දෙනෙක්ම හඬා වැළපෙනකොට මේ ප්‍රමාදයේ අතරින් මමත් ධාතුන් වහන්සේලා කීප නමක් මේ අයට හොරෙන් හංග ගන්නට ඕනේ. අන්නේ සිතුවිල්ලෙන් දළදා වහන්සේලා 3 නම හංග ගන්නට අතට ගත්තා. අරගෙන එක් දළදා වහන්සේ නමක් තමන්ගේ ජටාවේ සඟවා ගත්තා. අනික් දළදා වහන්සේ ඉනේ හංගගත්. ඊළඟ දළදා වහන්සේ අරගෙන හංග ගන්න හදනකොට බිමට වැටෙන්නට ඇති තියෙන්නේ පාදයෙන් වසාගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් බිමට දාලා පාදයෙන් පෑගුවා කියන එක පාරට අපිට පිළිගන්න විශ්වාස කරන්න අමාරුයි. මොකද සද්ධාවෙන්මයි මේ ධාතුන් වහන්සේලා බෙදන්න ඉදිරිපත් උනේ. සමහර වෙලාවට හංග ගන්න හදනකොට බිමට වැටෙන්නේ නැති. නමුත් මේක අරගෙන වෙනම තැනකින් තියන්න හෝ ගන්න හැදුවොත් මේක පේනවා. ඒ නිසා පාදයෙන් වසා ගන්න ඇති. ඉතින් එහෙම අපිට හිතන්න පුළුවන්. කොහොම හරි මේ විදිහට එක් දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්තා. අනික් දළදා වහන්සේ ඉනේ හංගගත්තා. ඊළඟ දළදා වහන්සේ බිමට වැටෙනකොට පාදයෙන් වසාගත්. මේ විදියට දළදා වහන්සේලා 3 නම ඩ්‍රෝන බමුණා අර රජදරුවන්ට හඬා වැළපෙන අයට ඒ අයගේ ප්‍රමාදය දැකලා ඒ අයට නොපෙනෙන විදිහට සඟවා ගත්. නමුත් පින්වතුනි මනුස්ස ලෝකේ කාට නොපෙනෙන්න මේ දළදා වහන්සේලා සඟවා ගත්තා. දසදහසක් ලෝක ධාතු වලින් පැමිණිච්ච දෙවියන් අහසි පිරීලා ඉතිරිලා සිටියා. ඒ අතර සක්‍ර දෙවියන් මේ සිදුවීම දැකලා රත්තරන් කරඬුවක් මවාගෙන අදිෂ්ඨාන කරලා බැලුවා මේ ද්‍රෝණ බමුණ ජටාවේ සඟවාගෙන ඉන්න දකුණු දළදා වහන්සේට වන්දනාමාන කරමින් පුද පූජා පවත්වන්න තරම් මේ ද්‍රෝණ බමුණට හැකියාවක් තිබේද? ඊට වඩා දෙවිවරුන්ට මේ දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා කරන්න ගරු සත්කාර කරන්න පුළුවන්කම තිබෙනවා. සක්‍ර දෙවියන් සියුම් අතක් මවලා මේ ද්‍රෝණ බමුණ ජටාවේ හංගගෙන හිටිය දකුණු දළදා වහන්සේ ඒ සියුම් අතෙන් අරගෙන
රන් කරඬුවේ තැන්පත් කරගෙන දෙවියන් සාදුකාර දෙමින් තව්තිසා දිව්‍ය ලෝකයට ගෙහින් සක්‍ර දෙවියන් මවපු සිළුමිණි මහා සෑය තුළ දකුණු දළදා වහන්සේ තැන්පත් කරන්නට යෙදුණා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකයේ මුලින්ම චෛත්‍ය ඉදිවුණේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නත් පෙරයි. එදා උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා මහා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ අනෝමා නදී අසලදි කෙස් වැටිය කපල අහසට විසිකරපු වෙලාවේ අහසේ පාවෙලා ගිහින් උන්වහන්සේගේ අධිෂ්ඨානය මත අහසේ රැඳිච්ච ඒ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා අරගෙන ගිහින් තමයි සක්‍ර දෙවියන් සිළුමිණි මහා සෑය මවලා මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තව්තිසා දිව්‍ය ලෝකෙ සිළුමිණි මහා සෑය තැන්පත් කරන්නට යෙදුනේ. අන්නේ සිළුමිණි මහා සෑය තුලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ද්‍රෝණ බමුණා ජටාවේ සඟවාගෙන හිටිය දකුණු දළදා වහන්සේත් අරගෙන ගිහින් සිළුමිණි මහා සෑය තමයි සක්‍ර දෙවියන් තැන්පත් කරේ. ඒ වගේමයි එදා මහා බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ ගටීකාර මහා බ්‍රහ්ම දෙවියන් උන්වහන්සේට අටපිරිකරක් අහසින් ඇවිත් පූජා කරගත්. ඒ අටපිරිකරේ තිබිච්ච සිවුරු පිරිකර ඇඳගෙන උන්වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අතේ තියාගෙන අධිෂ්ඨානයක් කරා, මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබිය හැකිනම් මේ ගිහි වස්ත්‍ර යුගල පොළොවට නොවැටේවා, අහසේ රැඳේවා කියන අධිෂ්ඨානෙන් අහසට විසිකරා. අහසේ පාවෙලා ගිහින් අහසේ රැඳෙද්දී ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවක තැන්පත් කරගෙන මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල බ්‍රහ්ම ලෝකයට අරගෙන ගිහින් බඹලොව සළුමිණි මහා සෑය නමින් චෛත්‍යයක් මවලා ඒ බඹලොව චෛත්‍යය තුළ මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරා. අන්නේ බ්‍රහ්ම ලෝකයේ මවපු චෛත්‍යය තුළ තමයි මේ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ ඒ බ්‍රහ්ම දෙවිවරු දකුණු අකුධාතුන් වහන්සේ දිව්‍ය ලෝකයට ලැබෙනකොට වම් අකුධාතුන් වහන්සේ බ්‍රහ්ම දෙවිවරු අරගෙන ගිහින් මේ සළුමිණි මහා සෑය තැන්පත් කරා. වම් අකුධාතුන් වහන්සේ බ්‍රහ්ම දෙවිවරු අරගෙන ගිහින් සළුමිණි මහා සෑය තැන්පත් කරනකොට සක්‍ර දෙවියන්ට ඒ දෙවිවරුන්ට ලැබුණේ දකුණු අකුධාතුන් වහන්සේ. දැන් පින්වතුනි, මේ කරුණු අනුව ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ දිව්‍ය ලෝකෙට උන්වහන්සේගේ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් සිළුමිණි මහා සෑය තුළ දකුණු දළදා වහන්සේත් දකුණු අකුධාතුන් වහන්සේත් තැන්පත් වුණා. බ්‍රහ්ම ලෝකයේ මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් සළුමිණි මහා සෑය තුළ වම් අකුධාතුන් වහන්සේ තැන්පත් වුණා. ඒ වගේමයි ද්‍රෝණ බමුණා අර ධාතු බෙදන වෙලාවේ ඉනේ හංගගත්ත ඒ දළදා වහන්සේ ගහන්ධාර දේශයෙන් පැමිණිලා ධාතු බෙදන වෙලාවේ එතන හිටිය පින් ඇති කෙනෙක් ඉනේ හංගගත්ත මේ දළදාව දැකලා එතනින් අරගෙන ගහන්ධාර දේශයට අරගෙන ගිය බවයි මහා පරිනිබ්බාන සූත්‍ර අට කතාවල සඳහන් වෙන්නේ. මේ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ මේ මනුෂ්‍යයන් දෙවියන් පමණක් නොවේ. මේ ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න නාගලෝකයේ නාගයනුත් ජයසේන කියන නා රජුන් පිරිවරාගෙන ඇවිල්ලා කුසිනාරාවේ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිලා හිටිය. ඒ වෙලාවේ මේ ජයසේන කියන නා රජුන් ද්‍රෝණ බමුණා පාදයෙන් වසාගෙන ඉන්න දළදා වහන්සේ දැකලා කල්පනා කරා, මේ දළදා වහන්සේ අරගෙන ගිහින් නාගලෝකයේ ධාතු මන්දිරයක් සකස් කරලා වන්දනා කරන්න අපිට පුළුවන්. ජයසේන නා රජුන් මේ පාදයෙන් වසාගෙන හිටිය ද්‍රෝණ බමුණා මේ දළදා වහන්සේ පොළොව ඇතුළෙන්ම අරගෙන පොළොව ඇතුළෙන්ම ඇදගෙන ගිහින් නාගලෝකයට ගෙනහින් ධාතු මන්දිරයක් මවලා රන් රිදී මුතුමැණික් ආදී වටිනා මාණික්‍ය වර්ග තැන්පත් කරලා ඒ මත මේ දළදා වහන්සේ තැන්පත් කරලා චෛත්‍යයක් හදලා නාගලෝකයේ වන්දනා කරන්නට යෙදුණා. මේ විදියට ධාතුන් වහන්සේලා බෙදිලා යනකොට බුදුරජාණන් වහන්සේගේ බිඳී විසිරී ගිය ධාතුන් වහන්සේලා, මේවා ධර්මයේ හඳුන්වන්නේ බින්න ධාතුන් වහන්සේලා හැටියට, බිඳිලා ගිය ධාතුන් වහන්සේලා
මේ ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණයන් ඒ වගේම මේ ධාතුන් වහන්සේලාගේ වර්ණයන් ගැනත් බුද්ධවංශ පාලිය ඒ වගේම මහා පරිනිබ්බාන සූත්‍ර අට කතාව ධාතු භජනීය කතා ආදී මේ ග්‍රන්ථ ගණනාවක සඳහන් වෙනවා. පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ බිඳිච්ච සර්වඥ ධාතුන් වහන්සේලා අතර බිඳීගිය ධාතුන් වහන්සේලා ප්‍රමාණ 3කින් යුක්තවයි රන් දෙන තුල පැවතුනේ. ඒ අතර විශාල ප්‍රමාණයට බිඳීගිය සර්වඥ ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් සමානයි කියනවා. කියන්නේ මුං ඇටයක පියල්ලක ප්‍රමාණයෙන් යුක්තයි. එවැනි සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදන්න යොදාගත්ත රන් නැලියෙන් රන් භාජනයෙන් පුරෝල 5ක තරම් ප්‍රමාණයක් ඒ රන් දෙන තුල පිරීලා තිබුණා. ඒ වගේමයි මධ්‍යම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. ඒ කියන්නේ හාල් ඇටයක් දෙකට කැඩූ ප්‍රමාණයෙන් යුක්තව සර්වඥ ධාතුන් වහන්සේලා මධ්‍යම ප්‍රමාණයෙන් පිරීලා තිබුණා. ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණගේ ධාතු බෙදන්න පාවිච්චි කරපු මේ රන් නැලියෙන් පුරෝල 5ක තරම් ප්‍රමාණයක් තිබුණා. ඒ වගේමයි කුඩා ප්‍රමාණයට බිඳී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා අබ ඇටයක ප්‍රමාණයෙන් යුක්තයි. එතකොට විශාල ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් හා සමානයි. මධ්‍යම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. කුඩාම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා අබ ඇට තරම් ප්‍රමාණයෙන් යුක්තයි. එතකොට මේ ධාතුන් වහන්සේලාගේ වර්ණ විශාල ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා රන්වන් පැහැයෙන් යුක්තව තමයි මේ ධාතුන් වහන්සේලා සියල්ලේ වර්ණේ රන් පැහැයකින් යුක්තයි. ඒ වගේමයි මධ්‍යම ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා අර කඩ සහල් ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා මුතු පාටින් යුක්තව තමයි රන් දෙන තුල පැවතුනේ. කුඩාම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා සමන් කැකුළු පැහැයෙන් යුක්තව තමයි පැවතුනේ. දැන් ඔබට මේ වර්ණ ගැන ඇහෙනකොට ඔබ කොහේ හෝ යම් සර්වඥ ධාතුන් වහන්සේ නමක් දැකලා වන්දනා කරලා තියෙනවා නම් ඔබට මතක් වෙන්න ඕනේ. අනේ මම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැකලා තියෙනවා මෙන්න මේ ප්‍රමාණයෙන් යුක්ත මේ වර්ණයෙන් තමයි මේ ධාතුන් වහන්සේලා පැවතුනේ කියලා. එදා බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා අර භාජනයෙන් පුරෝලා දෙකක් එක් ද්‍රෝණයක් හැටියට හඳුන්වනවා. තමන්ගේ රන් නැලියෙන් පුරෝලා දෙක බැගින් රජවරු 8 දෙනෙකුට ද්‍රෝණ 8ක් සමසේ බෙදලා දුන්නා. ඒ රජවරු මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා තම තමන්ගේ ප්‍රදේශවල චෛත්‍ය 8ක් හදලා වන්දනාමාන කරන්නට යෙදුණා. මේ ධාතුන් වහන්සේලා බෙදලා අවසන් වෙලා තමන් හංගගත්ත දළදා වහන්සේලා තිබෙනවද කියලා බලනකොට ද්‍රෝණ බමුණාට දැනගන්න ලැබුණා එක් දළදා වහන්සේ නමක්වත් නැහැ. ද්‍රෝණ බමුණට ලොකු දුකක් කනගාටුවක් ඇති වුණා. පස්සේ ඔහු කල්පනා කරා මට සර්වඥ ධාතුන් වහන්සේලා නැති වුණත් මේ ධාතුන් වහන්සේලා බෙදපු රන් නැලිය කොයි තරම් පූජනීයද. මම මේ රන් නැලිය රන් භාජනයේ තැන්පත් කරලා චෛත්‍යයක් හදනවා. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලා බෙදපු රන් නැලිය තැන්පත් කරලා චෛත්‍යයක් හදලා වන්දනා කරන්න පටන් ගත්තා. ඒ වගේමයි ධාතුන් වහන්සේලා බෙදලා අවසන් වුණාට පස්සේ තමත් රජදරුවන් පිරිසක් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආවා. ඒ වෙනකොට ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දීලා අවසానයි. ඒ අය කල්පනා කරා අපි පරක් වුණා, අපි ප්‍රමාද වුණා. ඒ නිසායි අපිට සර්වඥ ධාතුන් වහන්සේලා ලබා ගන්න බැරි වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු තැන මේ සඳුන් දරවල මේ ආදාහනය වෙච්ච තැන තිබෙන මේ අලු ටික පවා කොයි තරන්නම් පූජනීයද. මේ පිරිස බොහෝම ගෞරවයෙන් අර අලු ටික එක් රැස් කරගෙන ගිහින් තමන්ගේ රාජ්‍ය තුල මේ අලු තැන්පත් කරලා චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍යය දා අංගාරව චෛත්‍ය නමින් හඳුන්වන්නට යෙදුණා. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමගම චෛත්‍ය 10ක් එදා දඹදිව් තලයේ නිර්මාණය වුණා. සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණිය බැගින් සමසේ බෙදලා දුන්නාට පස්සේ ඒ රජදරුවන් ද්‍රෝණිය බැගින් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය 8කුත් ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදපු රන් නැලිය තැන්පත් කරලා එක චෛත්‍යකුත් ධාතු බෙදලා අවසන් වුණාට පස්සේ ධාතුන් වහන්සේලා ලබා ගැනීමේ අදහසින් පැමිණි පිරිස
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරපු තැන තිබිච්ච අලු ටික එකතු කරගෙන ගිහිල්ලා ඒ අලු තැන්පත් කරලා එක චෛත්‍යයකුත් ආදී වශයෙන් චෛත්‍ය 10ක් එදා දඹදිව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමගම ඉදි වුණා. පිංගතුනි, මේ විදියට ධාතුන් වහන්සේලා බෙදීමේ ඒ කටයුතු අවසන් වුණාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා අජාසත්ත රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ පළවෙනි ධර්ම සංගායනාව සිදු කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන මේ ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කොටස් මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න අභිධර්මය ආදී වශයෙන් මේ ධර්ම විනය මේ සියල්ල ඒක රාශී කරලා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න මහරහතන් වහන්සේලා 500 නමක් මූලිකත්වය අරගෙන ධර්ම සංගායනා කරලා බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට යෙදුණා. මේ ධර්මය තම තමන්ගේ ශිෂ්‍ය පරම්පරාවල් වලට අනාගතයේ කටපාඩමින් දරාගෙන අනාගතයට අරගෙන යන්න ඒ රහතන් වහන්සේලාට පැවරුවා. මේ විදියට ධර්ම සංගායනාවේ කටයුතු අවසන් කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාවනා කරන ගමන් සමාපත්තියකට සමවැදිලා අනාගතයේ දිහා උන්වහන්සේ දිවසින් බැලුවා. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඒ රජදරුවන්ට සමසේ බෙදලා දුන්නා. ඒ අය මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා දඹදිව චෛත්‍ය 8ක් ඉදි කරා. මේ ධාතුන් වහන්සේලාට අනාගතයේ හානියක් සිදු වෙයිද, යම්කිසි උපද්‍රවයක් අන්‍ය තීර්ථක රජවරුන්ගෙන් හරි මේ ධාතු තැන්පත් චෛත්‍යවලට හානියක් සිදු වෙයිද කියලා උන්වහන්සේ දිවසින් බලනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්ක අනාගතයේ මිත්‍යා දෘෂ්ටික රජවරු බලවත් වෙලා දඹදිව ඒ අය රාජ්‍යයන් අත්පත් කරගෙන මේ ධාතු තැන්පත් චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලාට හානි සිදු කරන කාලයක් එනවා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ සිදුවීම අජාසත්ත රජතුමාට දැනුම් දුන්නා. රජතුමනි, බුදුරජාණන් වහන්සේගේ මේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදාදීපු ශාරීරික ධාතුන් වහන්සේලා යලි එකතු කරලා රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ද්‍රෝණය ඇර මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ක්ම ආපසු එකතු කරගත යුතුයි. එකතු කරලා පොළොව ඇතුලේ ආරක්ෂිතව චෛත්‍යයක් හදලා අවුරුදු 200 ගානක් යනස්තෙක් පොළොව ඇතුලේ කාටවත් හොයාගන්න බැරි විදිහේ ආරක්ෂිතව මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. ඒ වෙලාවේ අජාසත්ත රජතුමා කියනවා, ස්වාමීනි, මේ ධාතුන් වහන්සේලා දැන් බෙදලා දීලා ඒ රජදරුවන් තමන්ගේ රාජ්‍යවල චෛත්‍ය හදලා වන්දනා කරනවා. මේ ධාතුන් වහන්සේලා ආයෙමත් ඉල්ලන්න ගියොත් මේ අය අපි එක්ක යුද්ධ කරයි. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, ධාතුන් වහන්සේලා අරගෙන ඒම අපිට බහරයි. අපි ඒ රජදරුවන් දැනුවත් කරලා ඒ ධාතුන් වහන්සේලා ඒ චෛත්‍ය වලින් 이르දියෙන් ලබා ගන්න. මේ ධාතු තැන්පත් කරන්න ආරක්ෂිත තැනක් සකස් කිරීම ඔබට බාරයි. ඒ වෙලාවේ අජාසත්ත රජතුමා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි උන්වහන්සේලා පෙන්නපු තැනක පොළොව ඇතුළට හාරලා ඊටාම ආරක්ෂිත විදිහට පොළොව ඇතුලේ ධාතු නිදන් කරන්න තැනක් සකස් කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ධාතු බෙදලා දීපු රජදරුවන් දැනුවත් කරලා ඒ අයට වන්දනා කිරීම පිණිස ධාතුන් වහන්සේලා ස්වල්පයක් ඉතිරි කරලා අනික් ධාතුන් වහන්සේලා ඒ සියල්ල බෙදා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට බෙදා දීපු ධාතු ද්‍රෝණය ඇර ඒ ධාතු ද්‍රෝණ 7ම අරගෙන පැමිණිලා අජාසත්ත රජතුමා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි පොළොව ඇතුලේ ආරක්ෂිතව ධාතු තැන්පත් කරන්න සකස් කරපු තැන මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7 තැන්පත් කරඬු 7ක් පිහිටවලා ඒ තුල මහරහතන් වහන්සේලා පහන් දැල්වලා මල් පූජා කරලා සුවඳ ගල්වල අදිෂ්ඨානයක් කරා. මේ චෛත්‍ය විවෘත කරලා අනාගතයේ ධර්මාශෝක නම් රජ කෙනෙක්
මේ දහතුන් වහන්සේලා ලබාගෙන 84,000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරනවා. එතෙක් මේ පූජා කරන මල් පර නොවේවා. සිංහතෙල් දමපු පහන් දල්වලා මේ පහන් එතෙක් නොනිමේවා කියන අධිෂ්ඨානයෙන් මේ ධාතු තැන්පත් චෛත්‍යය වහලා ආවරණය කරලා. දෙවියන්ට ආරාධනයක් කරා කිසිම කෙනෙකුට මෙතනට ලංවෙලා මේ චෛත්‍ය බිඳලා පොළොව හාරලවත් මේ චෛත්‍ය බිඳලා මේ ධාතුන් වහන්සේලා ගන්න බැරිවෙන විදිහේ ආරක්ෂාවක් ආරක්ෂිත ක්‍රමයක් දෙවියන්ගේ ආනුභාවයෙන් මෙතන ඉදි කරන්න. සංක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට මේ පැවරූ බව සඳහන් වෙනවා. ඒ වෙලාවේ දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ ධාතුන් වහන්සේලා පොළොව ඇතුළේ ආරක්ෂිතව තැන්පත් කරපු තැන වාල සංගටක නමින් යන්ත්‍රයක් මැව්ව දෙවිවරු. මේ යන්ත්‍රය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ එකම ඇනයකින් සකස් වෙච්ච 4 වටේට කඩු කර කැවෙන යන්ත්‍රයක් හැටියටයි දෙවියන් මේක මවලා තියෙන්නේ. කිසිම කෙනෙකුට ලංවෙන්න පුළුවන්කමක් නෑ. ස්වයංක්‍රීයව කඩු වගේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධ කර කැවෙන යන්ත්‍රයක්. මේ යන්ත්‍රය උඩින් මවලා ඊට උඩින් පොළොවේ ආවරණයක් දාලා කාටවත් හොයාගන්න බැරි විදිහට එතන වහලා සකස් කරා. මේ විදිහට මේ පොළොව ඇතුළේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරපු තැන අවුරුදු 200 ගානකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ එදා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි තමයි ධර්මාශෝක රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවකට පැමිණිලා ධර්මාශෝක රජතුමා අධිෂ්ඨානයක් ඇති කරගත්තා. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය 84000ක් නම් මේ දඹදිව් තලයේ තුල 84000ක් විහෙර විහාර ඉදි කරනවා. ධර්මාශෝක රජතුමා තමන්ගේ රාජ්‍ය බලය යොදවලා මුළු දඹදිව 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරා. ඉදි කරලා එකම දවසක මේ සියලු විහෙර විහාරස්ථානවල චෛත්‍යවල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කටයුතු සංවිධානය කරලා මහරහතන් වහන්සේලා මුණ ගැහිලා දැනුම් දුන්න ස්වාමීනී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් 84000ක් විහෙර විහාරස්ථාන මම ඉදි කරා. මේ 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් චෛත්‍යවල ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට ධාතුන් වහන්සේලා ලබා දෙන්න. අන්නේ වෙලාවේ මහරහතන් වහන්සේලා ඒ බුද්ධ අධිෂ්ඨාන ධාතුන් වහන්සේලා ආරක්ෂා කරපු ආකාර මේ සියල්ල උන්වහන්සේලා දිවසින් බලලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාගේ උපකාර ඇතුව පොළොව ඇතුලේ මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ක් තැන්පත් කරලා තිබිච්ච වාල සංගටක කියන මේ යන්ත්‍රයේ තිබ්බ තැන උන්වහන්සේලා දිවසින් දැකලා මෙතනට ඇවිත් මේ තැන විවෘත කරලා දෙවියන්ට ආරාධනා කරලා අරු කඩු කර කැවෙන මේ වාල සංගටක කියන යන්ත්‍රය ක්‍රියා විරහිත කරවලා ඒ ධාතු ඩ්‍රෝන 7ම අරගෙන ධර්මාශෝක රජතුමාගේ ඒ උපදෙස් පරිදි 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරන්නට යෙදුණා. පිංගතුනි, ඒ වගේමයි මහා වංශ ආදී ග්‍රන්ථවල සඳහන් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේර කියන මහරහතන් වහන්සේව දඹදිව් තලයට පිටත් කරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන එන්න. ඒ වෙලාවේ ධර්මාශෝක රජතුමා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු පාත්තරයට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා සුමන සාමණේරයන් වහන්සේගේ අතට පත් කරා. ඔබ වහන්සේ මේ ධාතු සහිත පාත්තරය අරගෙන ගිහින් දේවානම් පෙතිස්ස රජතුමාගේ අතට පත් කරලා ඉල්ලීමක් කරන්න. මම දඹදිව 84000ක් විහෙර විහාර හදලා ධාතු තැන්පත් කරා. මේ ලංකාදීපේත් යොදුනක් පාසා චෛත්‍ය හදලා විහෙර විහාර ඉදි කරලා මේ ධාතු තැන්පත් කරන්න කියලා ඉල්ලීමක් කරලා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු මේ පාත්තරයට සර්වඥ ධාතු පුරවල ලංකාවට යොපු බව ඉතිහාස ග්‍රන්ථ ගණනාවකම සඳහන් වෙලා තියෙන. මෙන්න මේ විදියට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා බෙදී ගියේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8න් ඩ්‍රෝන 7ක් පොළොව ඇතුලේ ආරක්ෂා කරලා තැන්පත් කරේ. ඒ ධාතුන් වහන්සේලා ධර්මාශෝක රජතුමා ලබාගෙන විහෙර විහාරවල ධාතු තැන්පත් කරේ ඔන්න ඔය ආකාරයටයි.
දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක් පමණක් ආරක්ෂා කරේ. එදා අජාසත් රජතුමා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ කාරණය විමසනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාට කියන රජතුමනි රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට බෙදා දීපු ධාතු ද්‍රෝණය අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු නෑ. ඒ ධාතු ද්‍රෝණය අනාගතයේ ඔය චෛත්‍ය බිඳිලා නාගලෝකයට නාගයන් ඒ ධාතු ද්‍රෝණය අරගෙන ගිහින් නාගලෝකයේ අවුරුදු ගණනාවක් ආරක්ෂා වෙනවා. ඒ වගේමයි රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ද්‍රෝණය අනාගතයේ ලංකාදීපේ දුටුගැමුණු නම් රජ කෙනෙක් පහළ වෙලා ඒ නාගලෝකයේ තියෙන ධාතුන් වහන්සේලා ද්‍රෝණය ලංකාදීපයට අරගෙන පැමිණිලා ස්වර්ණමාලි නමින් චෛත්‍යයක් ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයම තැන්පත් වෙනවා. ඒ නිසා අපි අමුතුවෙන් ඒ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු නෑ කියලා. ඒ නිසා පිංගතුනි මෙන්න මේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ධාතුන් වහන්සේලා බෙදිලා ගියේ. දැන් අපි බලමු. අද මේ වෙනකොට මේ ලංකාදීපේ ඉන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා කොයි විදිහටද ලැබිලා තියෙන්නේ. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ විශාලම සර්වඥ ධාතුන් වහන්සේලා අතර ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ සේරුවාවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ තැන්පත් වෙලා අද වැඩ සිටිනවා මේ ලංකාදීපේ තුළ. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා වන දකුණු අකුධාතුන් වහන්සේ දිව්‍ය ලෝකයේ සිළුමිණි මහා සෑය තිබිලා මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත සුමන සාමණේර මහරහතන් වහන්සේ ලංකාවට වඩම්මගෙන පැමිණිලා අනුරාධපුර ථූපාරාම චෛත්‍යයේ තැන්පත් කරලා දකුණු අකුධාතුන් වහන්සේ අද මේ ලංකාදීපේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ සතර දළදා අතරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කේම මහරහතන් වහන්සේ 이르දියෙන් අධිෂ්ඨාන කළ අතට ගත්ත වම් යටි දළදා වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම නාග ලෝකයට ජයසේන නාරජු අරගෙන ගිය ඒ දළදා වහන්සේ අද සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ තැන්පත් වෙලා මේ ලංකාදීපේ වැඩ සිටිනවා. ඒ වගේම අනෙකුත් සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා එදා රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ධාතු ද්‍රෝණය මත ස්වර්ණමාලි චෛත්‍ය තුළ තැන්පත් වෙලා අනුරාධපුර රුවන්වැලි මහා සෑය තුළ වැඩ සිටිනවා. මේ විදියට ධාතුන් වහන්සේලා විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් පමණක් නොවේ. බොහෝ චෛත්‍යවල බොහෝ ධාතු මන්දිරවල ධාතු කරඬ තුළ මේ ලංකාදීපේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේගේ අනෙකුත් ශාරීරික ධාතුන් වහන්සේලා නොයෙක් ප්‍රමාණවලින් වැඩ සිටිනවා. ඒ නිසා පිංගතුනි මේ ලංකාදීපේ කියලා කියන්නේ ධාතු මන්දිරයක් වගේ රටක්. ඔබ බොහෝම වාසනාවන්තයි. ඔබට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය මත විසිරීගේ සර්වඥ ධාතුන් වහන්සේලා විශාල් ප්‍රමාණයක් මේ ලංකාදීපේ දැකගන්න වැදුම් පිදුම් කරන්න වාසනාව ලැබිලා තියෙනවා. පිංගතුනේ අට්ඨ කතාවක සඳහන් වෙනවා යම් තැනක අබෑටයක ප්‍රමාණී හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනම් එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි කියලා. ඒ නිසා මේ සා විශාල සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ලංකාදීපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින රටක් හා සමානයි. ඒ නිසා ඔබ හැම කෙනාම අප්‍රමාණ සද්ධාවෙන් මේ සර්වඥ ධාතුන් වහන්සේලා ගැන හිත පහදවාගෙන වැදුම් පිදුම් කරමින් අප්‍රමාණ පින් රැස් කරගන්න. ඔබ හැම දෙනාටම මේ ධාතුන් වහන්සේලා වැදුම් පිදුම් කරමින් ධාතුන් වහන්සේලා වෙනුවෙන් අප්‍රමාණ පුද පූජා කරමින් අප්‍රමාණ වශයෙන් පින් දහම් කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ මේ ධාතුන් වහන්සේලා ගැන මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.